හරි. ඕකේ. සෝ තරිඳු ඔයාගේ මේ ඉෂුව එක දැන් ඔයා මට මේක තමයි එවලා තියෙන්නේ. මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. කෝ හරි. මගේ ස්ක්‍රීන් එක පේනවද? ඔව් ඒ පේනවා. රයිට්. ඒතර දැන් ඔයා මට මේ ස්කෙමැටික් එකක් එවලා තියෙන්නේ මේක. ඔව් ඔව්. ඔයාගේ ඉෂුව එක මට පැහැදිලි කරන්නකෝ මොකක්ද අවුල කියලා. ඕකේ අයියේ මේ දැන් සාමාන්‍යයෙන් සෙග්මන්ට් අවුට් එක තියෙනවනේ ඒකට දුන්නාට පස්සේ මේ පොඩි ඩිස්ප්ලේ වලට පත් වෙනවා. 12 වෝල්ට් ඩිස්ප්ලේ එකට ගන්න ඇම්ප්ලිෆයර් එකක් පාවිච්චි කරලා IC එකේ අවුට්පුට් එක සාමාන්‍යයෙන් 5 වෝල්ට් විතර වගේ නිසා ඒක නිසා මේ අරක දැන් 12 වෝල්ට් ඩිස්ප්ලේ එකට දුන්නාට පස්සේ ඩිස්ප්ලේ එකේ ඩිජිට්ස් ඔක්කොම පත් වෙනවා මේ අනවශ්‍යවත් එක පත් වෙනවා ඔෆ් වෙන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ඔෆ් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ බේසිකලි ඔයාට අටපත් වෙලා තියෙනවා. ඔයාට ඕන මේ 72.19 IC එක දාලා ඔයාගේ මේ පත්තු කරගන්න ලොකු ඩිස්ප්ලේ එකක් 12 වෝල්ට් ඩ්‍රයිව් වෙන එක. ඔව් ඔව් ඔව්. නමුත් 5 වෝල්ට් ඒවා කනෙක්ට් කළාම අවුලක් නැතුව පත්තු වෙනවානේ. ඔයා 5 වෝල්ට් එක කනෙක්ට් කළේ කොහොමද? මේ ඩිරෙක්ට්ලි IC එකෙන් ඩ්‍රයිව් කළාද? ඔව් ඩිරෙක්ට් IC එකෙන් ඩ්‍රයිව් කරා මේ අර පොඩිම ඩිස්ප්ලේ එකට නම් රෙසිස්ටර් එකක් දාලා තමයි ඩ්‍රයිව් කරේ. හා හා. අනිත් එක නම් ඩිරෙක්ට් ඩ්‍රයිව් කරා. හරි හරි. එතකොට දැන් තරිඳු මේ වැඩේ දැන් ඔය වගේ ඉෂුව එකක් ආවම දැන් ඔයාගේ ඉෂුව එක මම වීඩියෝ බලන කට්ටියට පැහැදිලි කරන්න. දැන් තරිඳුගේ ඉෂුව එක තමයි තරිඳු ගාව තියෙනවා මේ Max 7219 කියන IC එක. මේක මේ 7 segment drive කරන්න හදපු IC එකක්. ඒතොර මේකට අපිට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකින් සිග්නල්ස් දීලා ඒකෙන් අපිට 7 segment එකේ තියෙන එක එක digits පත්තු කරන්න එක මේ segments on off කරලා digits පෙන්වන්න පුළුවන්. එතකොට තරිඳු මේක අර චූටි අපේ 7 segment 5 volt වලින් දුන්න චූටි 7 segment එක ගත්තාම ඒකේ අවුලක් නැතුව වැඩ කරනවා. දැන් තරිඳුට ඕනේ මේ සර්කිට් එකම පාවිච්චි කරලා ලොකු 7 segment display එකක් මේ on කරගන්න ඒක drive කරගන්න ඒක 12 volt display එකක්. එතකොට තරිඳු මෙන්න මේකේ පෙන්වන විදිහේ තියෙන සර්කිට් එකක් තමයි හදලා තියෙන්නේ. එතකොට මේකේ මේ කොටසයි පෙන්වලා තියෙන මේක segment එකකට එන line එක තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේ වගේ segment 8ට මේ වගේ මේ transistor 8ක් එක්ක lines තියෙනවා. හරිනේ තරිඳු? ඔව් ඔව් ඔව්. හරි හරි. එතකොට දැන් අපි මේ වගේ සිටුේෂන් එකක දැන් තරිඳු ගාවල තියෙන්නේ මේක දැන් පොඩි එකේ වැඩ කළාට ලොකු එකට ගියාම සෙග්මන්ට් නිවන්න බෑ. ඔයා නිවන්න කියලා මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් සිග්නල් එක දුන්නාට නිවෙන්නේ නැහැ. සෙග්මන්ට් 8ම කැලි 8ම පත් වෙලා තියෙනවා 8 ඉලක්කම. එතකොට මුලින්ම ප්‍රධාන හේතුව තමයි ඒ සෙග්මන්ට් 8ටම පවර් ඇවිල්ලානේ. පවර් આવොත්නේ පත් වෙන්නේ. එතකොට ඔයාගේ මේ ට්‍රාන්සිස්ටර් එක මේ ස්විච් එකක් විදිහට වැඩ කරලා නැහැ. අතරම ඒක මේ ෆුල් ටයිම් ඕම කනෙක්ට් වෙලාමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ මෙතනින් පවර් ගිහිල්ලා මේක පත්තු වෙන්නේ. එතකොට මේක බලන්න මුලින්ම බලන්න ඕනේ මේ 7219 data sheet එක චුට්ටක් බලන්න ඕනේ. මොකද්ද මේකට හේතුව කියන එක. හරිද? එතකොට අපි බලමු Max 7219 මම ගාව මේක ඩවුන්ලෝඩ් කරපු එකත් කවන්නේ බලමුකෝ අය. right මම මේක ඩවුන්ලෝඩ් කරලා PDF file එකෙන් ඕපන් කරගන්න. හරි මේක තමයි මේ ඔයා පාවිච්චි කරන IC එක. එතකොට දැන් ඕකේ අපි බැලුවොත් මේ IC එක හරි 5 volt වලින් තමයි මෙයා IC එක drive කරන්නේ. ඔයාට උඩ supply එක 5 volt දීලා තියෙන්නේ. ඔව් ඔව් supply 5 volt. supply 5 volt හරි. එතකොට තව බලමු. එතකොට මේකේ ඔයා ඇත්තටම බලන්න ඕන දැන් ඔයාගේ මේ 12 volt drive කරගන්න තරම් බලයක් මේකේ out එකට තියනවාද කියලා. එතකොට දැන් මෙන්න මේ absolute maximum rating බැලුවොත් ඔයාට වෙන්නේ මේක උපරිම යන්න පුළුවන් මේ වෝල්ට් 6ක් වෙනකන් විතරයි. එතකොට මේ ඔයාට directly එකපාරටම මේ 12 වෝල්ට් එකක් drive කරන්න බෑ. ඒ නිසා තමයි ඔයා transistor එකක් දැම්මේ. එතකොට transistor එක දැම්මට
දැන් බලන්න ඒකත් එක්ක මෙන්න මේ කතන්දරේ මේ මෙතන ටේබල් එකක් තියෙනවා රයිට් මේ ටේබල් එක නෙමෙයි ඕනේ අපිට මෙන්න මෙතන හරිද මෙතන තියෙනවා මේ ඉලෙක්ට්‍රිකල් කැරක්ටරිස්ටික්ස් කියලා ටේබල් එක හරිනේ මෙන්න මේක එතකොට ඕකේ බලන්න මෙන්න මේ වාගේ දැන් ට්‍රාන්සිස්ටර් එක ඩ්‍රයිව් වෙන්න අදාළ පැරාමීටර්ස් ටික තමයි මෙන්න මේක output high voltage එකයි output low voltage එකයි. ඒ කියන්නේ වාගේ IC එකේ මොකක් හරි එක segment එකකට දාලා pin එක ගත්තාම ඒකේ high වුණාම ඒකේ output එකේ තියෙන voltage එකයි ඒක low වුණාම output voltage එක. දැන් මෙතන කියන්නේ high වුණාම සාමාන්‍යයෙන් minimum ඔයා supply කරන voltage එකට වඩා plus ඍණ එකක්. ඒ කියන්නේ ඔයා දැන් මෙතන 5 volt supply එකක් දුන්නා නම් 5 volt ඍණ එකක් තමයි එන්නේ. එතකොට 4 volt වගේ output එක තමයි ඔයාගේ මේ IC එකෙන් එළියට එන්නේ. output එක low කළාම output එක ආසන්න ලෙස බිඳුවට ආසන්න ගානකට එනවා. හරිනේ. එතකොට දැන් ඔයාගේ circuit එකට අපි ආපහු ගියොත් right circuit එකට ආපහු ගියොත් දැන් ඔය කියන්නේ මෙන්න මෙතන voltage එක පෑන පේන්නේ නැහැ නේ. මෙතන voltage එක volt 4 තියෙනවා high වුණොත් volt ආසන්න ලෙස බිඳුවක් තියෙනවා low වුණොත්. හරිනේ. එතකොට අපි ඊළඟට දැනගන්න ඕන මේ දැන් මෙතන පාවිච්චි කරලා තියෙන PNP transistor එක. මොකක්ද මේ දාපු transistor එක? BC 557. හරි BC 557. එතකොට මේකෙත් අපි data sheet එක ටික ගාලා බලමු. හරිනේ නෝක තමයි BC 557. එතකොට මේකේ මුල් හරිය තියෙනවා මේ size dimensions ගැන. ඊට පස්සේ ඔයා බලන්න ඕන මෙතන මේ maximum ratings නෙමෙයි electrical characteristics කියන එක තමයි ඔයා බලන්න ඕන. අපි කලින් PDF එකෙත් කලින් max IC එකෙත් බැලුවා electrical characteristics. එතකොට මෙන්න මෙතන දැන් ඔයා මේ transistor switch එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඒතකොට transistor switch එකක් විදිහට පාවිච්චි කරනවා නම් transistor එක full saturate කරන්න ඕනේ. කියන්නේ සම්පූර්ණයෙන් on කරන්න ඕනේ. එතකොට මෙතන තියෙන්න ඕනි මේ තියෙන්නේ base emitter saturation voltage. අපි transistor එක on off කරන්නේ base එකට voltage එකක් දීලානේ. එතකොට මෙයා කියනවා මේ සාමාන්‍යයෙන් මේකේ හැටියට නම් මෙයා කියනවා සාමාන්‍යයෙන් volt මේක මේ on වෙනකොට base emitter junction එකේ voltage එක 0.7 ඉඳලා 0.9 වගේ අගයක් තියෙනවා කියලා. තියෙන්න ඕන කියලා. හරිද? එක්කෝ කියන්නේ මේ IC current එක අනුව තමයි වගේ මිලිඇම්පියර් 10ක විතර load එක ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් base එකේ base emitter junction එකේ voltage එක 0.7ක් වෙන්න ඕන. මිලිඇම්පියර් 100ක් වගේ ලොකු value එකක් යනවා නම් volt 0.9ක් විතර තියෙන්න ඕන. හරිද? අපි දැනට ගමු මේක ඔයාගේ දැන් LCD එක drive වෙන්න මිලිඇම්පියර් 10ට වඩා ඕන මං හිතන්නේ. ඒක ඔයා පොඩ්ඩක් මැනලා බලන්න. ඒත් අවුලක් නැහැ safe ඔයා නිකන් 1 volt කියලා උපකරණය කරලා ගන්නකො. එතකොට 1 volt කියලා හිතමු අපි base emitter junction එකේ voltage එක. එතකොට මේක ආපහු බැලුවොත් හරිනේ BC 557 transistor එක ලස්සන නෑ මචං. හරිනේ ඔතන මේ BE junction එකේ voltage එක V base එකට සාපේක්ෂව meter එක හරිද volt අපිගේ volt එකක් කියලා එකයි volt හරිනේ. එතකොට දැන් අපි බැලුවොත් දැන් වාගේ emitter එකට එනවා මෙතනට 12 volt. හරිද?
එතකොට මෙතනට උපරිම එන්න පුළුවන් වෝල්ටේජ් එක වෝල්ට් 4යි බේස් එකට. හරිනේ. එතකොට මේ දෙක අතරේ වෝල්ට් 8ක් තියෙනවා. මේ රෙසිස්ටර් එක නැහැ කියලා දැනට නිකන් හිතන්න. හරිද? රෙසිස්ටර් එක නැති වුණොත් වෝල්ට් 8ක් තියෙනවා. රෙසිස්ටර් එක තියෙන නිසා මේ වෝල්ට් ගන්න පොඩ්ඩක් අඩුවෙන් තමයි වාට එන්නේ. වෝල්ට් සමට 6ක් 7ක් වගේ. එතකොට දැන් බලන්න මේකේ කියනවා මේ වෝල්ට් එකක් අවම තියෙන්න ඕන කියලා ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙන්න. හරිද? sorry. මාරු මේක අඳින්න. VBE වෝල්ට් එකක් තියෙන්න ඕන ඔන් වෙන්න. එතකොට ඔයාගේ VBE තියෙනවා වෝල්ට් 8ක්. එතකොට දැන් always on තමයි. ඔයා මෙතන 4 කළොත් වෝල්ට් 8ක් තියෙනවා, බිඳුව කළොත් වෝල්ට් 12ක් තියෙනවා. එතකොට ට්‍රාන්සිස්ටර් එක always on PNP ට්‍රාන්සිස්ටර් එක. හරිද? එතකොට PNP ට්‍රාන්සිස්ටර් එක ඔන් කරන්නේ හැමතිස්සෙම බේස් එකේ වෝල්ටේජ් එක අඩු වෙන්න ඕනේ එමීටර් එකේ වෝල්ටේජ් එකට වඩා. always. මේ අඩු වෙන ප්‍රමාණය දැන් මේ ට්‍රාන්සිස්ටර් එකේ නම් ෆුල් ඔන් වෙන්න වෝල්ට් 0.9ට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය වෝල්ට් එකක් විතර තියෙන්න ඕන. ඒක තේරුණාද? ඒක ඔය දැන් ඕකේ මේ දැන් කේස් එක හැටියට දැන් ඕකේ දැන් රෙජිස්ටර් එක හරහා ඩ්‍රොප් වෙන එක අයින් කළානේ අපි ගත්තේ. ඔව්. එතකොට දැන් ඕකේ දැන් මේ එමීටර් එකයි බේස් එකයි අතර වෝල්ටේජ් එක වෝල්ට් 8ක් විදිහටනේ අපි ගත්තේ. ඔව්. එතකොට දැන් ඕක දැන් always on කියලා එහෙමනේ කියන්නේ නේද? ඔව්. ඒ always on දැන් එක. එතකොට ඔව් කියන්න. ඔව් එතකොට දැන් ඕකේ දැන් මේ කේස් එක ආවේ දැන් එතකොට දැන් ඔය දැන් රෙසිස්ටර් එකෙන් මේ අපි රෙසිස්ටර් එකක් තිබ්බ කියලා හිතමුකෝ. රෙසිස්ටර් එකක් උතන රෙසිස්ටර් එකක් තිබ්බොත් එහෙම දැන් අතන මේ පින් එකෙන් අවුට් කරන වෝල්ටේජ් එකයි එතකොට මේ බේස් එකේ ගාව වෝල්ටේජ් එකයි අතර ඒ වෙනසනේ රෙසිස්ටර් එකෙන් ඩ්‍රොප් වෙන්න ඕනේ. එතකොට දැන් ඕෆ් වෙන විදිහට නේද? අරක බිඳුවේදී. නෑ. දැන් ඇත්තටම කිව්වොත් දැන් මෙතන ඔයාගේ වෝල්ට් 4යින් උඩරම යන්න පුළුවන්. දැන් රෙසිස්ටර් එක කරහා ධාරාවක් ගියාම මෙතන දැන් මේක නම් මේ පැත්තට තමයි සිංක් කරන්ට් එකක් තමයි එන්නේ. හරිනේ? එතකොට මෙතන වෝල්ටේජ් එක ඔයාගේ 4. මෙතන ඔයාගේ වෝල්ට් සාමාන්‍යයෙන් ඔයා මිලි ඇම්පියර් කීයක් විතර අදිනවද මේ පැත්තට? මිලි ඇම්පියර් එකක් ඇද්දොත් මෙතන වෝල්ට් 10ක් ඩ්‍රොප් වෙන්න ඕන. ඔව්. මිලි ඇම්පියර් එකක් අදින්නේ නැහැ නේ. එකක් අදිනවද? එච්චර නම් අදින එකක් නැහැ නේ. නේ එච්චර දෙන්නේ නැහැ. ඔව්. ඒතකොට ඒ නිසා තමයි ওই කේස් එක දැන් ඔයාගේ ඇත්තටම දැන් ඔයා දැන් මැනලා බැලුවොත් ඔයාගේ පෙනේ මේ මෙන්න මේ ජංක්ෂන් එකේ වෝල්ටේජ් එක වැඩි කියලා. මේ ඔන්නේ වෝල්ටේජ් එක නේද? ඒකට වැඩි ඔයා සෙග්මන්ට් එක මොන වැලියු එක තිබ්බත් 4 තිබ්බත් බිඳුව තිබ්බත් මෙතන මේ එමීටර් බේස් ජංක්ෂන් එක වෝල්ටේජ් එක වැඩි. වැඩි නිසා මේ ට්‍රාන්සිස්ටර් එක always on තියෙන. ඔයා මේක ට්‍රාන්සිස්ටර් off කරන්න නම් ඔයා මෙතන මේ VB කියන එක ගේන්න ඕන අඩුම වශයෙන් වෝල්ට් 11ක් නෙමෙයි 11.5කටවත්. VB 11.5යි VE වයි කොහොමද 12යි. ඔහොම වුණොත් විතරයි off වෙන්නේ. ඔව් නේ. ඔව්. හරි. නමුත් දැන් මෙතන ඔයාගේ රෙසිස්ටර් එක තිබ්බත් ඇත්තට මෙතන වෝල්ට් 10කට නගින්නේ නැහැ. මොකද මෙතන වෝල්ට් 10ක් ගේන්න තරම් මේ වෝල්ට් මේ කරන්ට් එකක් එන එකක් නෑ වාගේ. කරන්ට් එකක් යන්නේ නේ. ඒ නිසා මේ ඔයාට දැන් ඕකෙදි කරගන්න වෙන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක තව එකක් දාලා ඩ්‍රයිව් කරගන්න ඕනේ. දැන් ඔයාට තේරුණා නේද ඕෆ් නොවෙන්න හේතුව? ඔව් යෝ. දැන් මේ සිග්නල් එක 0යි 12යි අතර මේ ස්විච් උන සිග්නල් එකක් වුණා නම් ඔයාගේ මේක ඕෆ් වෙනවා. ඔව්. හරිනේ. එතකොට මේ ඕක කරගන්න ඔයාට දැන් කරගන්න වෙන්නේ ඔයාගේ දැන් මේ වගේ PNP එක තියෙනවා. එතන ඔයා රෙජිස්ටර් එකක් දාලා මෙතනත් රෙජිස්ටර් එකක් දාලා මේක තමයි සෙග්මන්ට් එකට ගියේ. මෙතනට දැන් ඔයා පුළුවන් මේක පුල් අප් කරන්න. හරිද? රෙජිස්ටර් එකක් දාලා මේකත් 12 වෝල්ට් ලයින් එකට ගහනවා. හරිනේ. දැන් එතකොට ඊට පස්සේ මෙන්න මේ ලයින් එක ඔයා පුල් ඩවුන් කරන්න ඕන.
අවශ්‍ය වෙලාවට. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක් දාන්න. NPN එක. මේ NPN එක තමයි ඔයාගේ එතකොට අර මේ IC එකෙන් ඩ්‍රයිව් වෙන්නේ. ඇත්ත දෙකයි. හරියට. එතකොට මේ මෙතන වෝල්ටේජ් එක 0 වුණාම මේ ට්‍රාන්සිස්ටර් එක ඕෆ්. ඔව් ඔව්. හරිනේ ඕෆ්. ඒ නිසා මෙතනින් මෙහෙන් කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට මේකට කරන්ට් එක එන්නේ මෙන්න මේ පාත් එකෙන් කරන්ට් එක ඇවිල්ලා මේ ට්‍රාන්සිස්ටර් එකත් ඕෆ් වෙනවා. මොකද දැන් මේ ඕල් කියන්නේ චූටි කරන්ට් එකක් තමයි මෙහාට ගන්න බෑ. මෙහාට කරන්ට් එක මේ පැත්තට විතරනේ යන්න පුළුවන්. ඇත්තටම සෝරි මම මේ හන්දක වැරදි. මේ NPN එකේ මේ පැත්තටනේ යන්න පුළුවන්. ඒතකොට මේ පැත්තට කරන්ට් එක යන්න බෑ. දැන් වාගේ මෙතන කට් වෙලා තියෙන්නේ. එතකොට මෙතන මේ පොයින්ට් එකේ වෝල්ටේජ් එක 12 වෝල්ට් වලටම එනවා. ඒතර මේ ට්‍රාන්සිස්ටර් එක ඕෆ්. මෙයා මෙතන වෝල්ටේජ් එක වෝල්ට් 4 වුණාම මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලා මේක මෙහාට කරන්ට් එකක් එනවා. දැන් ඒතර මම මෙතන රෙසිස්ටර් එකක් දාන්න ඕන. හරිනේ. දැන් රෙසිස්ටර් එකක් දැම්ම නම් ඒ රෙසිස්ටර් එක කරා මේක පහළට මේ වෙලා දැන් ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙයි. ඒතකොට මේ සෙග්මන්ට් එක පත්තු වෙයි. කරන්ට් එක මෙහෙට ගිහින්. අර අතන ඔයාට අවුල වුණේ මෙතන මේ වෝල්ටේජ් එකේ ගානට ඉස්සිච්ච නැති එක. ට්‍රාන්සිස්ටර් ඔෆ් වෙන තරම්. හරි. එතකොට දැන් ඕකේ දැන් මේ IC එකේ තියෙන මේ දැන් IC එකෙන් පුළුවන් අපිට මේ ඩිගිට් කියලා වෙනම එකක් කියලා තියෙන ඩිගිට් 0 ඉඳලා 7 වෙනක කියන්නේ මේ සෙග්මන්ට් 8ක් ඩ්‍රයිව් කරන්න පුළුවන් විදිහට. ඒතකොට මේ පැත්තෙන් එන්න ඕනේ කොමන් කැතෝඩ් එකටනේ. කියන්නේ කැතෝඩ් පින් එන්නේ මේ පැත්තෙන් එන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. ඔයාගේ මේක හරි මොකද්ද අය කියන්නේ? දැන් එතකොට ඕකේ දැන් අර මේ වම් පැත්තේ තියෙන සෙට් එකේ තියෙනවා ඩිගිට් 0 ඉඳලා 8 වෙනකන් සෙට් එක 7 වෙනකන් සෙට් එකක් තියෙනවනේ. ඔව්. ඒ පැත්ත ඒක සෙට් වෙන්න ඕනේ කොමන් කැතෝඩ් පින් එකටනේ ඩිස්ප්ලේ එකේ. ඔව් කැතෝඩ් එකට. ඔව් එතකොට දැන් ඕකේ මේ කැතෝඩ් පින් එකට ට්‍රාන්සිස්ටර් එකක් දාලා ඩ්‍රයිව් කරන්න වේද? NPN එකක් දාලා. ඔව් ඩ්‍රයිව් කරන්න වෙයි. ඒකට හේතුව මේකේ අර ඉලෙක්ට්‍රිකල් කැරක්ටරිස්ටික්ස් වලට ආපහු ගියොත් බලන්න කොහෙද තියෙන්නේ රයිට් හරි නෑ මේක නම් ඇත්තටම ඕන වෙන එකකුත් නෑ වගේ දැන් මේ මෙතන බලන්න මේ ඇබ්සලූට් මැක්සිමම් රේටින් මේ මෙතන තියෙන්නේ මේ IC එකේ දෙන්න පුළුවන් වෝල්ටේජ් සහ කරන්ට් අරෝ මේවයි උපරිම අගය සාමාන්‍යයෙන් මේවයින් මේ උපරිම අගයට අපි පාවිච්චි කරන්නේ නැහැ කොයි වෙලාවකවත් උපරිම කියන්නේ ඒක ඩැමේජ් නොවි දුවන්න පුළුවන් උපරිම ගන්න දැන් මෙතන බැලුවොත් ඔයාලට පේනවා මේ කරන්ට් කියන්න පුළුවන්ද මට පුළුවන් කරන්ට් මෙන්න මෙතන මේ කරන්ට් කියන එක. ඒතර මේ ඩිජිට් 0 ඉඳලා ඩිජිට් 7 වෙනකන් සිංක් කරන්ට් එක කියලා කියන්නේ IC එක ඇතුළට අදින ඒවා. අදින කරන්ට් එක. හරිද? සෝස් කරන්ට් කියලා තියෙන්නේ IC එකකින් එළියට යන එක. IC එකක් හරිය මොකක් හරි ඕනම ඉක්විප්මන්ට් එකකින් සෝස් කියලා කියන්නේ ඒකෙන් එළියට දෙන ඒවා. සිංක් කියන්නේ ඇතුළට ගන්න ඒවා. දැන් ඔයාගේ කොමන් කැතෝඩ් එක ගන්න තියෙන්නේ. ඒතර කැතෝඩ් එකෙන් තමයි ධාරාව එළියට ඇවිල්ලා IC එක ඇතුළට යන්නේ. හරිනේ එතකොට ඩිජිට් 0 to 7 සිංක් කරන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒක මේ 500 මිලි ඇම්පියර් වෙනකම් පුළුවන්. දැන් ඔයාගේ ඉස්සෙල්ලම බලන්න ඔයාගේ මම හිතන්නේ සෙග්මන්ට් ඔක්කොගෙන් පුළුවන් වෙයි කියලා. ඔයා බලන්න මේ සෙග්මන්ට් 8ම පත්තු කරලා කරන්ට් එක කොච්චර එළියට එනවද කියලා කොමන් කැතෝඩ් එකේ. ඒක මේ මිලි ඇම්පියර් 500ට වඩා අඩු නම් ඒ කියන්නේ 400ක් ඊට වඩා අඩු නම් ඔයාට අවුලක් නැතුව මේක කනෙක්ට් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ට්‍රාන්සිස්ටර් ඩ්‍රයිව් කරන්න වෙනවා නේ. එහෙම නැතුනොත් එතෙන්ටත් NPN එකක් දාන්න වෙනවා. NPN එකක් දාන්න වෙනවා නේ. NPN එකක් දාන්න වෙනවා. එතකොට හැබැයි NPN එකක් දාපු ගමන් අර ඔතනට නම් අවුලක් වෙන්නේ නැහැ අතරම මේ ඔතනට නෑ ඔතනටත් අවුලක් වෙනවා ඉන්වර්ට් වෙනවා. දැන් ඔයාගේ මෙතන කොයික දැන් මෙතන ඔයාගේ ඒක ඇඳලා නෑනේ. අපි බලමු කොබක් ඕකේ හරි මෙතෙන්ටනේ අපි මේ දාන්න හදන්නේ ට්‍රාන්සිස්ටර් එක කොහොම
කොහොම ට්‍රාන්ස්ලේට් දාලා මෙහෙම කනෙක්ට් කරන්න ඒවා හදන්නේ. ඔව්. එතකොට දැන් ඔයාගේ මෙතන දැන් ට්‍රාන්ස්ලේට් දාන්න කලින් ඩිජිට් 0 එකේ වෝල්ට් බිඳුව වුණොත් තමයි මෙතනින් කරන්ට් එකක් එන්න පුළුවන්. ඔව්. හරිනේ දැන් සිටුේෂන් එක තියෙන්නේ දැන් ට්‍රාන්සිස්ටර් දැම්මට පස්සේ වෝල්ට් ඩිජිට් එක 0 වුණොත් මේ ට්‍රාන්සිස්ටර් එක ඕෆ්. එතකොට මෙහෙන් කරන්ට් එකක් යන්න බෑ. මෙහෙන් කරන්ට් එක යන්න ඔයා ඩිජිට් එක කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ සිග්නල් එක ඉන්වර්ට් කරන්න ඕන. ඔයා කෝඩ් එකෙන් ලියන්න ඕන මේවා ඉන්වර්ට් වෙන විදියට. ඒ ඉන්වර්ට් ගැටලුව ඔයාට එනවා අර අතනත් අපි දැන් ට්‍රාන්සිස්ටර් දෙකක් දැම්මනේ. කලින් තැන. ඔව්. එතනත් මේ ඇත්තට වෙනවා දැන් ඉස්සර ඔයා try කළේ මේක බිඳුව කිරීමෙන් මේ ලයිට් එක ඔන් කරන්න. දැන් ඔයා ඕක බිඳුව කළොත් දැන් බිඳුව කළොත් මේ ට්‍රාන්සිස්ටර් එක ඕෆ් මේක ඕෆ් කියන්නේ මේකත් ඕෆ්. එතකොට නිවෙනවා. ඔව්නේ. එතකොට මෙතනත් ඉන්වර්ට් වෙනවා. කෝඩ් එකෙන් හදන්න වෙනවා ඒ ටික. හරි. රයිට්. හරි. ඒතර ප්‍රශ්න විසඳුණාද? දැන් ප්‍රශ්නිකෙන් දැන් ඔතනයි අර මේ PNP ට්‍රාන්සිස්ටර් එකේ මේ කලෙක්ටර් එකෙන් මේ පැත්තට මේ සෙග්මන්ට් එකට ගන්න රෙසිස්ටර් එකට පස්සේ අර ග්‍රවුන්ඩ් කරලා තියෙන රෙසිස්ටර් එකක් කරා මේක ඔව් මේ ඒ රෙසිස්ටර් එක දාන්න ඕනද? දැම්මත් කමක් නෑ මොකද මේවයි ලීකේජ් කරන්ට් එකක් තියෙන නිසා අත්‍යවශ්‍ය නෑ. බට් දාන්න සමහර විට ඔයාගේ නිකන් ලයිට් එක ඩිම්ව පත් වෙලා තියෙන ඉඩ තියෙනවා ලීක් එකක් තිබුණොත්. ලීක් එකක් තිබුණොත් නේ. ඔව් මේක දාන්න. උගල ලොකු එකක් දාන්නත් එපා. බැටරි පවර්ද දුවන්නේ? නෑ මේ පවර් සප්ලයි එකෙන් දුවන්නේ. එහෙනම් ඉතින් පොඩ්ඩක් මේ 10k එකක් වගේ දානවා දැන් 100k ද කොහෙද දාලා තියෙන්නේ. පොඩි 100k දාලා තියෙනවා. ඔව් පොඩි 10k එකක් වගේ ටිකක් අඩු කරලා දාන්න. එතකොට මේ පැත්තෙන් කරන්ට් එක අදිනකොට මෙහෙට කරන්ට් එක යන එක අඩු වෙනවා. බැටරි පවර් නම් තමයි අපි මේවා බලන්න ඕනේ නැත්නම් මොකද මේ නිකන් ලීක් වෙවි තියෙන එකට බැටරි වහිනවනේ. ඔව් ඒකත්. ඉස්සලේන අර අතන මේ ඩිජිට් එකට ට්‍රාන්සිස්ටර් එක දාන්න කලින් අර නිකන් මේ කරන්ට් එක බලලා ඩ්‍රයිව් කරලා බලන්න නේද? ඔව්. ඉස්සෙල්ලා මේක කරන්ට් එක මනින්න ඕනේ. ඒක ඇත්තටම බලන්න ඕනේ මේක එක පින් එකකටද ඒ 500 මිලි ඇම්පියර් තියෙන්නේ කියන එක. එතකොට මේක ගත්තොත් හරි ඩිජිට් ඩ්‍රයිව් සිංක් කරන්ට් මිලි ඇම්පියර් 320ක්. ඔය එක ඩිජිට් එකකට මේ මිලි ඇම්පියර් 320ක් ටිපිකලි පුළුවන්. බලන්න මිලි ඇම්පියර් 300ක් හෝ ඊට අඩු නම් අවුලක් වෙන එකක් නැහැ. එතකොට දැන් ඕකේ මේ ස්විචින් වල අවුලක් වෙන එකක් නැද්ද? ඒ ෆ්‍රීකවෙන්සි එක අවුලක් වෙන එකක් නැද්ද? මෙයා කොච්චර ෆ්‍රීකවෙන්සි එකකින් දුවන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් ඕක නම් මං හිතන්නේ මෙගාහර්ට්ස් ගණන් දාලා තිබ්බ IC එකේ. ඔව් 10 මෙගාහර්ට්ස්. ඔව්. එතකොට දැන් ඕකේ මේ 10 මෙගාහර්ට්ස් තිබ්බට දැන් මේ PNP එකේ ට්‍රාන්සිස්ටර් එකේ එක බලන්නේ ස්විචින් ෆ්‍රීකවෙන්සි එක. නෑ සාමාන්‍යයෙන් දැන් ඔයා 10 මෙගාහර්ට්ස් මොකකින්ද දුවන්නේ? අඩිනෝ එකකින්ද? ඔව් අඩිනෝ. ඔව් 10 මෙගාහර්ට්ස් දුවා ගන්න බෑ ඔය කෝඩ් එක යනකොට. ඔයා බොහෝ විට 1 මෙගාහර්ට්ස් වගේ තමයි ඔක දුව වෙන්නේ. මේකේ ස්විචින් ස්පීඩ් එකක් තියෙනවා මචං සෑහෙන ස්පීඩ් එකක් ඇති මේකේ. ටිපිකලි මෙගාහර්ට්ස් 150ක් වෙනකන් දුවන්න පුළුවන්. මේ ට්‍රාන්සිස්ටර් ඉන ෆාස්ට් ස්විචින් කියන්නේ අපිට ඒ ට්‍රාන්සිස්ටර් ලිමිට් එක අහු වෙන අවස්ථා එන්නේ බොහොම කලාතුරකින්. එන්නෙම නැත්තර. RF පැත්තේ වගේ වැඩක් කරනවා නම් අරගෙන ඔය වයි ස්විචින් ස්පීඩ් ගැන අපිට ලොකුට වරි වෙන්න ඕනේ. ඔව් ඒක තමයි නේ. දැන් සාමාන්‍ය මම බැලුවේ දැන් සාමාන්‍ය PNP ට්‍රාන්සිස්ටර්ස් වල ස්විචින් ස්පීඩ් එක සාමාන්‍යයෙන් අර මේකක් විදියට අඩුයිනේ. ඔව් ස්විචින් ස්පීඩ්. ඔව් නමුත් මේකට වාට එහෙම ඒ වාගේ ඇප්ලිකේෂන් එකට බලපෑමක් නැහැ. බලවන්නේ නැහැ නේද? හරි. ඔයා මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ගහන්න මේ වගේ මේ කටවන්න කලින් නිකන් අර සෙග්මන්ට් වගේ ලොකු සෙග්මන්ට් එකකට මේ සර්කිට් එක නිකන් බ්‍රෙඩ් බෝඩ් එකක අටවලා බලන්න. මෙතනිට ඔයා මේ නිකන් වයර් කැලකින් 0.4යි හරි 0.5යි හරි දීලා ඔන් ඔෆ් වෙනවාද කියලා බලන්න. මේ ඔක්කොම අටවලා නම් තියෙන ගැටලුවක් නෑ අටවන්න කලින් නැත්තම්. ඔව්. එහෙම කරන්න හරිනේ. හරි.
එතකොට දැන් ඔය දැන් IC එකේ ඩිගිට් කියලා තියෙන්නේ ඒක මේ ග්‍රවුන්ඩ් පින් එකක්ද ඔය? ඇතුලෙන් ග්‍රවුන්ඩ් එකට තමයි කනෙක්ට් වෙන්නේ. දැන් මේකේ සමහරට අපි බලමු ඇතුලේ ඉන්ටර්නල් සර්කිට් එකක් දීලා තියෙනවද දන්නේ නැහැ. ඇතුලෙන් එයත් කරන්නේ ඇතුලෙන් ඔය ට්‍රාන්සිස්ටර් සෙට් එක තමයි අපි එළියෙන් දැම්මා වගේ. හිතන්නේ මේක ඉන්ටර්නල් සර්කිට් එක දීලා ඇති කියලා. නෑ මේක නෑ. ඇතුලේ තියෙන්නේ මචං අර අපි එළියෙන් NPN එකක් දාමු කියලා කතා කළේ. ඩිජිට් එකට ඒ වගේම මේ සින්ක් මෙකැනිසම් සෙට් එකක් තමයි තියෙන්නේ. හරි. ඇතුලේ. ඒ නිසා තමයි අපිට ලොක් කරන්ට් එකකට හැන්ඩල් කරන්න පුළුවන්. ඔව්නේ. ඒක නිකන් ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් වෙලා නෑ. ඒ ඩිජිට් වැලියු එක ලිව්වම තමයි ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් වෙන්නේ. කනෙක්ට් වෙන්නේ නේ. ඕක නිකන් අර මේ අර ෂිෆ්ට් රෙජිස්ටර් ෂිෆ්ට් වෙන සීන් එකක් නෙවෙයි තියෙන්නේ නේද ඕක ඇතුලේ. හැම සීන් එකක් නෙවෙයි නේ. ඉම්ප්ලිමෙන්ටේෂන් එක මම හිතන්නේ නෑ මේක සීරියල් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ නෑ මේක මේ shift register එක නෙමෙයි මේක ඇතුලේ මේ කැල්කියුලේෂන් එක කරන ඔයා එවන බිට් පැටර්න් එකට අනුව එයා මේ ඩිකෝඩර් එකක් තියෙනවා ඇතුලේ. තවනේ නිකම්ම shift register එක නෙමෙයි නිකම්ම shift register එක නෑ ඔයා මෙතනින් එන data එකම තමයි එළියේ මේ pin 8න් shift වෙලා පෙන්නන්නේ. මේක ඔයා එවන බිට් පැටර්න් එක කන්වර්ට් කරනවා සෙග්මන්ට් එකේ දැන් එක ඉලක්කම දෙක කියන ඉලක්කම පෙන්වන්න වුණොත් පත් වෙන සෙග්මන්ට්ස් ටිකට මේකේ තියෙන විදිහ ඒක කන්වර්ට් කරනවා ඔයා. ඇතුලේ තියෙනවා ඩිකෝඩර් එක. මේකේ ඩිකෝඩර් කියලා. හරි. ඒක තමයි වෙන්නේ නේ. and always මොකක් හරි සර්කිට් එක හදන කලින් always ඔයා දාන components වල data sheet බලලා ඔය ඉලක්කම් ටික ඔලුවට ගන්න. නැත්නම් සර්කිට් එක හැදුවට පස්සේ තමයි මේ අවුල් යන්නේ. වැඩ කරන්නේ නැත්තේ කියලා sort out කරගන්න බෑ. always data sheet එකත් එක්ක stick වෙන්න. ඒකේ සාමාන්‍යයෙන් අවශ්‍ය කියන ඔක්කොම විස්තර ටික තියෙනවා. අයි දැන් ඒතර මොනම හේතුවක් නිසාවත් ඕකේ දැන් මේ සෙග්මන්ට් වල වෝල්ටේජ් මයිනස් පැත්තට යන්න බෑ නේද? සෙග්මන්ට් වල වෝල්ටේජ් මයිනස් පැත්තට යන්න බෑ. එහෙම සීන් එකක් වුණා මේ හදපු ප්‍රැක්ටිකල් හදපු සර්කිට් එක. ඒකයි මම බැලුවේ. ඒ කියන්නේ ඔයා කැපැසිටර් එකක් කොහේ චාර්ජ් කරලා ඒකේ ඩිරෙක්ෂන් මාරු වෙනවා නම් ඇරෙන්න. එහෙම නැත්නම් ඉන්ඩක්ටර් එකක් කොහේ හරි තියෙනවා නම් ඇරෙන්න මේ වෝල්ටේජ් ඩිරෙක්ෂන් මාරු වෙන හේතුවක් නැහැ. ඔව් ඒ කියන්නේ දැන් මල්ටිමීටර් එකෙන් මැන්නාම දැන් ඕකේ මේ ඩිගිට් එකයි සෙග්මන්ට් එකයි අතර වෝල්ටේජ් එකයි මේ සෙග්මන්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි අතර වෝල්ටේජ් එක දෙකක් තියෙන්නේ. ඩිජිට් එකයි සෙග්මන්ට් එකයි අතර වෝල්ටේජ් එකයි ග්‍රවුන්ඩ් එකයි සෙග්මන්ට් එකයි අතර වෝල්ටේජ් දෙකක් තියෙන්න පුළුවන්. ඒකට හේතුව වෝල්ටේජ් දෙකක් තියෙන්නේ. එහෙම වුණා එතකොට දැන් සාමාන්‍යයෙන් මේ සමහර වෙලාවල් වලට මේ සෙග්මන්ට් වල වෝල්ටේජ් මයිනස් පැත්තට එන්න පටන් ගත්තා. මයිනස් වෙන්නේ මයිනස් වෙන්න පටන්. ඒ කියන්නේ මේ මල්ටිමීටර් එකේ කියන්නේ සෙග්මන්ට් පැත්තට මේ මොකට සාපේක්ෂවද? ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව? ඔව් දෙකටම සාපේක්ෂව. ඩිජිට් එකට සාපේක්ෂව මයිනස් පෙන්වන්න ඉඩ තියෙනවා. ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව මයිනස් පෙන්වන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. මොකද ඩිජිට් එකට එහෙම මම එහෙම කියන්නේ ඩිජිට් එක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් සෙට් එකක් කියලා මම කිව්වනේ. ඒතකොට ට්‍රාන්සිස්ටර් එක ඕෆ් අවස්ථාවේ කොහොමත් ඒකේ උඩ වෝල්ටේජ් එක තමයි හිටින්නේ. ඔන් අවස්ථාවේ පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. ඒතකොට පොඩි ඩ්‍රොප් එකට සාපේක්ෂව ග්‍රවුන්ඩ් එක ඍණ වෙන්න පුළුවන්. ග්‍රවුන්ඩ් එක ඒතකොට වාගේ සෙග්මන්ට් එකත් වෝල්ට් බිඳුවටම කනෙක්ට් වුණා නම් ඒතකොට මේ ඩිජිට් එකට සාපේක්ෂව අරකේ ඍණාගයක් පෙන්වනවා. නමුත් මට හිතෙන්නේ මේ ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව වාගේ මේක ඍණ කීයක් පෙන්වනවද? ලොකු ගණනක් පෙන්වනවද? ඔව් සාමාන්‍යයෙන් ඍණ 3ක් 4ක් වගේ. ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ඍණ වෝල්ටේජ් එක ජෙනරේට් කරන්නේ නැහැ නේද කොහෙද? ඒක තමයි දැන් කේස් එක උනේ. දැන් ඊට පස්සේ ඔව් ඒක තමයි දැන් මේ සාමාන්‍ය ඔක මේ ඉන්ටර්නට් ඕනේ දැන් ප්ලස් වෝල්ටේජ් එකක් එනවා කියලානේ කියන්නේ. ඔව්. දැන් මයිනස් ආව එක තමයි මට ප්‍රශ්නේ උනේ. මේ එහෙම දෙතුන් පාරක්ම වුණා. මෙහෙම හුඟක් ප්‍රශ්න විසඳෙනවා බ්‍රෙඩ් බෝඩ් එකෙන් වෙයර් බෝඩ් එකට ගිය ගමන්. ඔය බ්‍රෙඩ් බෝඩ් එකේ නෙත් නැටවල තියෙනවා. ඔව් බ්‍රෙඩ් බෝඩ් එක තමයි ඇටේ ඔක. ඔව් බ්‍රෙඩ් බෝඩ් වල හුඟක් එහෙම මෙහෙන් කනෙක්ෂන් හැදෙනවා මචං. කැපැසිටන්ස් අරෝම නිකන් අර පැරසිටික්ස් ඇති වෙනවා. කැපැසිටර්ස් තියෙන තැන් වල රින හැදෙන්න පුළුවන්. කැපැසිටර්ස් චාර්ජ් වෙන ඩිස්චාර්ජ් වෙන ගියාම. හුඟක් වෙලාවට ඔක වෙයර් බෝඩ් එකට ගිහුවම ආට කොහොම ගැටලුවක් කෙන එකක් නැහැ. මොකද මේවා රින හැදෙන්න හේතුවක් නැහැ මේ. මේක ඇතුලේ මේ කැපැසිටර්ස් තියෙන මේ ඩිජිටල් සර්කිට් එකනේ මේක.
කැපැසිටන්ස් මිනිමම් ඔව් නේ. කරලා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක හදන්න. රිනක් එන්න හේතුවක් නෑ. මට දැනෙන විදිහට නම් රිනක් එන්න බෑ. බෑනේ. බෑ. කේස් එකනේ. හරි. හරි ඔයාගේ ප්‍රශ්නේ සෝට අවුද්ද? ප්‍රශ්නේ නම් හරි. හරි එළගිරි. එහෙනම් අපි නවත්තමුද? මම දැන් මීටින් එකට පොඩ්ඩක් ලැස්ති වෙනවා මොනවා හරි කාලා. හරි. thank you අයියා. හරි. ඕකේ දන්න. හරි.